ආයිබෝවන් ගුලා පුතාලා හැමෝටම නැනෝ සයන්ස් ඇකඩමි YouTube channel එකේ ධාරා විද්‍යුතේ 6 වෙනි කොටසයි මේ ආරම්භ කරන්න යන්නේ. මීට කලින් අපි කොටස් 5ක් ඔබට ඉදිරිපත් කරා. ඒවා අධ්‍යයනය කරන්න ඇති කියලා හිතනවා. මොකද එකින් එකට ඒවා සම්බන්ධ වෙන නිසා ඒවා සියල්ලම අධ්‍යයනය කරපු අයට තමයි මේ පාඩම මෙතනින් තේරෙන්නේ. ඒතර අපි මෙව පාඩමේදී मीटर सेतुव विभवमान्य ඊට අදාළ ප්‍රැක්ටිකල් ටික කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි බලමු මොකද්ද මේ මීටර් සේතුව කියලා. එතකොට ඒකේ නම වැටලා තියෙන්නේ මෙන්න මේ කම්බිය. අපි කියන සේතු කම්බිය. මීටරයක් දිගයි. ඒකයි මීටර් සේතුව කියලා කියන්නේ. මේක අපි යොදාගන්නේ ප්‍රතිරෝධය මනින්න යොදා ගන්නවා. ප්‍රතිරෝධය මැනීමට යොදා ගන්නවා. මේකේ තියෙන මූල ධර්මය තමයි වින්ස්ටන් සේතුව. මතකද වින්ස්ටන් සේතුවේදී P බෙදීම Q R බෙදීම S සමාන වුණොත් මේ G හරහා ධාරා යන්නේ නැහැ, බිඳුව වෙනවා. ඔන්න ඕකේ අනිත් පැත්ත තමයි මෙතන යොදා ගන්න යන්නේ අපි. මොකක්ද අනිත් පැත්ත කියලා කියන්නේ? ධාරාව බිඳුව නම් අනුපාතය සපුරන්න ඕන කියන මූල ධර්මය. හොඳයි. බලමු අපි දැන් මේවට අපි යොදා ගන්නවා තඹ පතුරු. අපි දන්නවා තඹ හොඳ විද්‍යුත් සන්නායකයක්. ඒකින්ද මේ වගේ ඇති කරන ප්‍රතිරෝධය නොසලකා හරින්න හැකි පරිදි කුඩායි. මොකද හරස්කඩ වර්ගඵලයත් විශාල කරලා තියෙන්නේ ප්‍රතිරෝධය අඩු වෙන්න. ඊළඟ P හා Q කියලා යොදාගෙන තියෙනවා. අපි මේකේ ගමු P කියන්නේ නොදන්නා ප්‍රතිරෝධය නම් Q කියන්නේ දන්නා ප්‍රතිරෝධයක් නම්. ඒතකොට මේ නොදන්නා P ප්‍රතිරෝධය හොයන්න තමයි අපි මෙතන උත්සාහ කරන්නේ. එතකොට මෙතන ප්‍රතිරෝධ දෙකක් සම්බන්ධ වෙනවා මැදින් ගැල්වනෝමීටරයක්. මම කිව්වේ අර ඇමීටර වෝල්ට්මීටර දෙක ලෙසම යොදාගත්තේ ගැල්වනෝමීටරයක්. එතකොට මේ ගැල්වනෝමීටරයේ මැද බිඳු ගැල්වනෝමීටරය. බිඳුව තියෙන්නේ මැද. මේකේ විශේෂත්වය තමයි ධාරාව මේ පැත්තට යනකොට කට යනවා මෙහාට. ධාරාව මේ පැත්තට යනවා කට යනවා මෙහාට. නැත්නම් දෙපැත්තට යන්න පුළුවන්. එහෙනම් මේකේ වැදගත්කම තමයි ධාරා ගන්න දිශාව හොයා ගන්නත් පුළුවන්. ධාරාවක් නොගලනවා නම් බිඳුවේ තියෙන්නත් ඕන. හරි. ගැල්වනෝමීටරය සව වෙන ආරක්ෂක ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතනින් බැටරියක් සව වෙන මේකට විදුලිය සපයන්න මෙතන ස්විච් එකක් තියෙනවා. හරි. දැන් බලමු අපි මේ සේතු කම්බියේ තියෙන්න ඕන ලක්ෂණ ගැන බලන්න. මීටරයක් දිග වෙන්න ඕන, හරස්කඩ ඒකාකාර වෙන්න ඕන. දැන් බලමු ඇයි එහෙම වෙන්න ඕනේ කියලා. අපි දන්නවා මේ කම්බියට දැම්මොත් ප්‍රතිරෝධය සමානයි ප්‍රතිරෝධතාව ඒ කම්බියේ දිග බෙදන්න ඕන හරස්කඩ වර්ගඵලය. අපි රෝ කියලා ගන්නවා ප්‍රතිරෝධතාවය හරස්කඩ වර්ගඵලයේ රෝ බෙදීමේ ඒ කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න. ඒක වෙනුවට අපි දානවා නියතයක්. මේ නියතයට අපි කියනවා ඒකක දුරක ප්‍රතිරෝධය. ඒ කියන්නේ රෝ යට A කියන එක තමයි R1 කියලා ගන්න. ඒක දුරක ප්‍රතිරෝධය. ඇයි R L වලින් බෙදනවනේ. L ඉර යටනේ. එහෙනම් ඒකක දුරක ප්‍රතිරෝධය තමයි R1 කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට මේ විදිහට ගන්න පුළුවන් වුණා R1 කියන්නේ මුළු ප්‍රතිරෝධය බෙදෙන්න ඕන දිගේ. ඒකයි ඒකක දුරක ප්‍රතිරෝධය කියලා කියන්නේ අපි. ඒකක වෙන්නේ මොනවද මේකේ? මෙයා ඕම් මීටරයට. දිග මීටර වලින්නේ ඕම් මීටරයට තමයි ඉන්නේ. එතකොට අපිට ඒකක දුරක ප්‍රතිරෝධය නියත කර ගන්න නම් හරස්කඩ වර්ගඵලය නියත කර ගන්න ඕන. මොකද මේ දෙන්න නියත කරගත්තොත් මෙයා නියත වෙන්නේ. ඒකයි හරස්කඩ ඒකාකාර වෙන්න ඕන කිව්වේ. ඊළඟ ප්‍රතිරෝධය වැඩි කම්බියක් වෙන්න ඕන. ඒ කියන්නේ රෝ කියන එක ටිකක් වැඩි වෙන්න ඕන. හේතුව තමයි මේ වගේ ප්‍රතිරෝධය නොසලකා හරින්න නම් මේකේ ප්‍රතිරෝධයක් තියෙන්න ඕන යම් කිසි. ඊළඟට බලමු දැන් මේකේ කොහොමද අනුපාතය හරියන්නේ කියලා. දැන් අපි කරන්නේ P හා Q ට ප්‍රතිරෝධ දාලා අපි කරන්නේ කරන්ට් එක එවනවා. කරන්ට් එක එවලා අපි මේ සර්පණ යතුල නැත්නම් සර්පණ ස්පර්ශකය තබා බලනවා කොහෙද ධාරා බිඳුව වෙන්නේ කියලා. මේ පැත්තේ තිබ්බොත් කරන්ට් එක යනවා නම් අපි කියමු මේ පැත්තේ තිබ්බා මෙහාට යනවා කියලා. ඊට පස්සේ අපි මේ පැත්තට තියනවා. ඒතර අනිත් පැත්තට යනවා කියලා ගමු. එහෙනම් මේ දෙක මැද තමයි
බිඳුව වෙන්න ඕනේ. එහෙනම් බිඳුව වෙන තැනක බලනවා මෙන්න මේ L දිගවල් හොයා ගන්නවා. මේකේ ධාරා නොගලන වෙලාවට බිඳුව වෙන්නේ. එහෙනම් මෙන්න මේ දිගේ මේ අවස්ථාව ගමුකෝ ධාරා බිඳුවයි කියලා. මෙන්න මේ දිගෙන් නිරූපණය කරන ප්‍රතිරෝධය වෙන්නේ අර ඒකක දුරක ප්‍රතිරෝධය වැඩි කරන්න ඕන මේ දිගේ. මොකද ඒකක දුරක ප්‍රතිරෝධය දිගකින් වැඩි කරාම ප්‍රතිරෝධයක් එනවනේ. එහෙනම් මේ දුර වෙන්නේ මීටරයක් දිගේ ඉඳලා සෙන්ටිමීටර 100යි 100න් L එක අඩු වෙන්න ඕන. එහෙනම් මෙතන මේ දිගෙන් නිරූපණය කරන ප්‍රතිරෝධය වෙන්නේ 100 ඍණ L වරක් R1. R1 කිව්වේ ඒක දුර ප්‍රතිරෝධය. දැන් බලමු. ධාරා බිඳුව නම් අර අනුපාතය සපුරන්න ඕනනේ. P බෙදීම Q. P බෙදීම Q. අතන R වෙනවට තියෙන්නේ මෙතන R1L. එහෙනම් R1L. මෙතන S වෙනවට තියෙන්නේ මෙතන ප්‍රතිරෝධය. ඒ කියන්නේ R1 100 ඍණ L. ඒක දැම්මා. දැන් මේකෙදි මේ R1 ට R1 මොකද වෙන්නේ? අයින් වෙනවා. කැපෙනවා. එතකොට උත්තරේ එනවා P බෙදීම Q සමානයි L යට 100 ඍණ L. මේක තමයි අපි යොදාගන්නේ. එතකොට දිග දන්නවා නම් අපි Q ගේ අගේ දන්නවා නම් P ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන්. මේකේ අපි පරීක්ෂණය කරනකොට සැලකිය යුතු කරුණු තියෙනවා. එකක් තමයි දෙකලවරට තබලා බලනවා. මේ ස්පර්ශකය මෙතන තියලා බලනකොට මේකේ පාඨාංගේ මේ පැත්තට යනවා. මෙතන තියලා බලනකොට අනිත් පැත්තට යනවා. එහෙනම් දෙපැත්තට යනවා නම් තමයි මැද ශූන්‍ය ලක්ෂයක් තියෙන්නේ කියන එක මේ කියන්නේ. ඊළඟට P හා Q ආසන්න වශයෙන් සමාන වෙන්න ඕන. දැන් නොදන්නා එක්කන අර දන්න එක්කනට ටිකක් ආසන්නව සමාන එකක් තමයි ගන්න ඕනේ. ගොඩාක් වෙනසක් තිබ්බොත් අපිට මේ සම්තුලන දිග ලබා ගන්න බෑ. එහෙම ආසන්න වශයෙන් සමාන වුණොත් තමයි අපි සම්තුලන දිග ගන්න ඕනේ 30යි 70යි අතර. ඒ කියන්නේ මේ පැත්තට ගොඩක් එන්නේ නැති වෙන්න මේ පැත්තට එන්නේ. මැද වගේ අගයක්. මොකද දිග බැලීමේ ප්‍රතිශත දෝෂය අඩු කරගන්න තමයි එහෙම කරන්නේ. මොකද සෙන්ටිමීටරයක් වගේ සම්තුලන දිගක් ආවොත් එහෙම අපිට ඒක මැනගන්න බෑ. දෝෂ සහජ වෙනවා. L දෝෂ වුණොත් එහෙම P වැරදි උත්තරයක් එනවා. ඒකයි මේ අතර පාඩම් ගන්න. ආරක්ෂක ප්‍රතිරෝධයක් යොදනවා මේ ගැලනෝමීටරයට මෙන්න. එහෙම කරන්නේ අර දෙපැත්ත බලනකොට සම්තුලන කියන්නේ දෙපැත්ත බලනකොට ලොකු කරන්ට් එකක් ගියොත් එහෙම මේක අරා පිච්චෙනවා. ඒකට ආරක්ෂිතව තමයි මේ ප්‍රතිරෝධයක් තිබ්බම මේක අරා ධාරා යාම අඩු කරන්න තමයි මේ තියෙන්නේ. සම්තුලන ලක්ෂයට ලං වෙනකොට අර ධාරා බිඳුවට ලං වෙනකොට මේ හරියට අපි මෙයා ඔන් කරනවා. මේ B ස්විච් එක ඔන් කරනවා. ඔන් කරාම කරන්ට් එක උඩින් යන්න පුළුවන් මෙයා ෂෝට් සර්කිට් වෙනවා. ඒ කියන්නේ ලුහුවත් වෙනවා. එතකොට මෙයා අයින් වෙනවා. මෙයා තියෙන්න ඕනේ අර දෙපැත්ත වගේ පරීක්ෂා කරන වැඩි ධාරාවක් යනකොට. සම්තුලන ලක්ෂයට ලං වෙනකොට මෙයා අයින් කරනට මේක ඔන් කරනවා. ඊළඟට P හා Q මාරු කර පාඨාංග ගන්නවා. එක සැරයක් මේ විදිහට ගන්නවා. ඊළඟට Q එක මෙතනට දාලා P එක මෙතනට දාලා. ආය සම්තුලන දිග හොයලා ඒකෙන් තාපව P හොයා ගන්නවා. අවසානයේ ආව P ට උත්තර දෙකෙන් බෙදලා තමයි උත්තරේ ගන්න. ඊළඟට යතුරු ඇදගෙන යන්න හොඳ නැහැ මෙහෙම. යතුරු ඇදගෙන යන්න හොඳ නැහැ. එතකොට මේකේ ඒකාකාර අරස්කඩ වර්ගඵලයට හානි වෙන්න පුළුවන්. ඒක වුණොත් දෝෂ වෙනවා. ඊළඟට මේ ස්විච් එක ඔන් කරලා කරන්ට් එක මේකට සපයලා තමයි අපි ස්පර්ශක යතුරු තියන්න ඕනේ. නැත්නම් ස්පර්ශක යතුරු තියලා මේක ඔන් කරොත් ඒක දෝෂ සහිත වෙනවා. මෙහා හරහා විශාල කරන්ට් එකක් යන්නත් පුළුවන්. ඊළඟට භාවිතා කරන්නේ නැති විට ඒ ඕෆ් කර දාන්න ඕන. මොකද එහෙම නැති වුණොත් එහෙම මෙහෙන් එන කරන්ට් එකකින් මෙයා රත් වෙනවා. රත් වුණොත් මෙයා ප්‍රසාරණය වෙන්න පුළුවන්. අන්න ඒවා බලක්වන්න තමයි පාවිච්චි කරන්නේ නැති වෙලාවට ඒ ඕෆ් කරන්න ඕන මෙතනින්ම. එතකොට මේ තියෙන්නේ මීටර් සේතුව යොදාගෙන පස්තාර ක්‍රමයට ප්‍රතිරෝධය සෙවීමේ ප්‍රායෝගික පරීක්ෂණයයි. එතකොට මීටර් සේතුවේ R කියලා අපි ප්‍රතිරෝධ පෙට්ටියක් යොදා ගන්නවා විචල්්‍ය ප්‍රතිරෝධය වෙනස් කිරීමට. R0 තමයි නොදන්නා ප්‍රතිරෝධය. දැන් අපි මේ පරීක්ෂණය කරන්නේ R වෙනස් කරමින් අවස්ථා 5කදී විතර ඒහා සන්තුලනය වන L දිග මැනගත යුතුය. L මැනගන්නේ ගැලනෝමීටරේ පාඨාංකය ශූන්‍ය වන L දිගය. එතකොට මේකේ ධාරා නොගලන විට වින්සන් සේතුවේ අනුපාතය සපුරන්න ඕන. එතකොට R බෙදීම R0 සමානයි L බෙදීම 100 ඍණ L. ඒක තමයි මේරිය තියෙන්නේ. ඊට පස්සේ උඩ යට මාරු කරනවා. ඊට 100 යට L
L යට L යට L එක බවට පත් වෙනවා. ඊළඟට 100 ඍණ L උක්ත කරනවා. එතකොට මේක මේ විදිහට ප්‍රකාශය වෙනවා. මේක y සමානයි mx ධන c ආකාරයේ පස්තාරයක් තමයි ලැබෙන්නේ. y අක්ෂයට එක යට L ද x අක්ෂයට එක යට r ද ගත්ත විට මේ වගේ පස්තාරයක් එනවා අන්තක්ඛණ්ඩයක් තියෙන. මේ අනුක්‍රමණය සමාන වෙන්නේ y ඛණ්ඩාංග වෙනස බෙදීම x ඛණ්ඩාංග වෙනස. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ y අක්ෂයේ කැපෙන තැන. එතකොට අපි මේකේ පරීක්ෂණයේදී r හා l තමයි මැනගන්නේ. ඊට පස්සේ එක යට l හා එක යට r අතර තමයි පස්තාරය අඳින්නේ. එතකොට මෙහි අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයෙන් බෙදුනහම r නෝට් ඉතිරි වෙනවා. එහෙනම් අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයෙන් බෙදුනහම අපිට නොදන්නා ප්‍රතිරෝධය සොයාගත හැකිය. මෙහිදී ප්‍රතිරෝධය අර කලින් කියපු එක පාඨාංගයක් ගන්නවට වඩා පස්තාර ක්‍රමය ගොඩක් නිවැරදි වෙනවා. අපි බලමු දැන් විභවමානය කියන්නේ මොකක්ද කියලා. මේ විභවමානය කෝෂවල විභවාන්තර, යාළගේ අභ්‍යන්තර ප්‍රතිරෝධ, ඒතර විභවාන්තර යම් ප්‍රතිරෝධ හරහා තියෙන විභවාන්තර මනින පරිපූර්ණ වෝල් මීටරය ලෙස තමයි කියා කරන්නේ. මතකද? අපි සාමාන්‍ය වෝල් මීටර වල දෝෂ සහිතයි. මොකද එයා ධාරාවක් ඇද ගන්නවා. පරිපූර්ණ නම් එයාගේ ධාරා ඇද ගන්න නැති වෙන්න අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා විශාල අනන්තයක් වෙන්න ඕනේ. එහෙම ඒවා නැහැ. හැබැයි මේ විභවමානයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක් වගේ ධාරාව ඇදලා ගන්න නැති වෝල් මීටරය ලෙස තමයි කියා කරන්නේ. බලමු මේකේ ක්‍රියාකාරීත්වය දැන් පොඩ්ඩක්. මේ තියෙන්නේ විභවමානය. එතකොට මෙතන ලෙඩ් ඇකියුමුලේටර් බැටරියක් විතර තියෙනවා. අපි කාර් බැටරියක් කියලා කියන්නේ. මේකෙන් කරන කාර්යය මේ පරිපථයට නියත ධාරාවක් ලබා දෙනවා කාලයත් එක්ක අඩු වෙන්නේ නැහැ. කාර් බැටරිය ඒ වගේ එකක්. ඊළඟට මෙතන තව කෝෂයක් තියෙනවා වෙස්ටර්න් කැඩ්මියම් කෝෂය. මේ කෝෂයේ අගය 1.0.18 වෝල්ට්. ඉතා නිවැරදි දශම ස්ථාන 3කට. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ටෝච් බැටරි කියලා කියන්නේ 1.5යිනේ. ඒවට ඒක 1.5ම නැහැ. 1.6ක් වෙන්නත් පුළුවන් 1.3ක් වෙන්නත් පුළුවන් නේ. මේක එහෙම නැහැ දශම ස්ථාන 3කට හරි. අන්න ඒකින්ද තමයි වෙස්ටර්න් කැඩ්මියම් කෝෂය සම්මත කෝෂයේ ලෙස යොදා ගන්නවා නිශ්චිත විභවයක් ලබා ගන්න. හරි අගයක් ලබා ගන්න. හොඳයි. බලන්න මෙහෙම පරිපථයේ මේ ගැල්වනෝමීටරයක් කරා තමයි මෙතනට සම්බන්ධ වෙන්නේ. ගැල්වනෝමීටරයේ මැද බිඳුව. අර අපි කලින් කතා කරේ මීටර සේතුවේ තිබ්බේ බිඳුව මැද තියෙන දෙපැත්තට යන්න පුළුවන් ගැල්වනෝමීටරයක් තමයි යොදාගන්නේ. මේ තමයි ඇටොයුම. බලමු මේකේ අපි කොහොමද මේ අරන් තියෙන්නේ කියලා. අපි දන්නවා විභවය සමාන වෙනවා ධාරාවරක් ප්‍රතිරෝධය නේද? ප්‍රතිරෝධය වෙනකොට අපි ලියන්න පුළුවන් ප්‍රතිරෝධතාව සන්නායකයේ දිග හරස්කඩ වර්ගඵලය කියලා. R වෙනකොට දාලා තියෙනවා. ඊළඟට අපි මේ I rho A කියන එක තැනකට ගන්නවා. මේ I rho A කියන එක නියතයක් කරගන්න පුළුවන් නම් ඒක වෙනකොට අපිට නියතයක් දාන්න පුළුවන්. එහෙනම් අවසානයේ නම් V සමානයි KL කියලා. K කියන්නේ මොකද්ද බලමු මුක්ත කරොත් එනවා L එක මේ පැත්තට දැම්මම V යට L එනවා. එහෙනම් මේ K කියන්නේ ඒකක දුරක විභවය. ඒ කියන්නේ අපි ගමු සෙන්ටිමීටරයක් ඇතුළත කොහොමද විභව බැස්ම? නැත්නම් මීටරයකට කොච්චර විභව බැස්මක්ද? ඒකයි මීටරයට වෝල්ට් ගන්න තමයි ඒකේ ඒකක වෙන්නේ. ඒක K ඇතුලේ තියෙන මේකනේ. මෙන්න මේක තියෙන්නේ. ධාරාව ප්‍රතිරෝධතාව ඒක නම් ද්‍රව්‍ය මත රඳා පවතින්නේ. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය. K කියන්නේ එතකොට ඒකක දුරක විභව බැස්ම. එතකොට මේ පැත්ත නියත කරගන්න නම් නියත ධාරාවක් ලබා දෙන්න ඕන කියවනේ මේ කෝෂෙනේ. ඒකයි මේ I නියත කරගන්නයි මේ ලෙඩ් ඇකියුමුලේටර් යොදාගන්නේ. රෝනන් නියතයනේ. අපි මොකක් හරි දණ්ඩක් ගත්තොත් ඇලුමිනියම් හරි මොකක් හරි එයාගේ ද්‍රව්‍ය මත රඳා පවතිනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කවුද ආයේ නියත කරගන්න ඕනේ? හරස්කඩ වර්ගඵලයේ ඒකාකාර දණ්ඩක් තමයි යොදා ගන්න ඕනේ. හොඳයි. දැන් මේකේ විස්තරයට අනුව අපි බලමු දැන් මේක ඇතුලේ කොහොමද ක්‍රියාකාරීත්වය බලන්න අපි බලමු පොඩ්ඩක්. පරිපථයේ කෝෂ දෙකක් තියෙනවා කියලා ගන්න. මෙයා E1 විද්‍යුත්ගාමක බලය, මෙයා E2. ඒතර මෙයා ධාරාව දෙන්න හදන්නේ මේ පැත්තට. මෙයා ධාරාව දෙන්න හදන්නේ මේ පැත්තට. දෙන්න ප්‍රතිවිරුද්ධව තමයි ධාරාව දෙන්න හදන්නේ. එතකොට මෙයාගේ විද්‍යුත්ගාමක බලය වැඩි නම්
මෙයාට වඩා. ඒ කියන්නේ E1ට වඩා E2 වැඩි නම් ධාරාව යන්නේ මේ අතට. වැඩි වෝල්ටීයතාවයේ තියෙන එක තමයි එළියට දෙන්නේ මේ වෙලාවට. මෙයා වැඩි නම් E1 වැඩි නම් E2ට වඩා. එහෙම වුණොත් කරන්ට් එක දෙන්නේ E1. එතකොට කරන්ට් එක යන්නේ මේ අතට. දැන් බලන්න මේ දෙන්න සමාන වුණොත් මොකද වෙන්නේ? කරන්ට් එක යන්න විදියක් නැහැ. එහෙම වුණොත් සමාන වුණොත් ධාරාව බිඳුව වෙනවා. ඔන්න ඔය සංකල්පයට අනුව තමයි මේ විභවමානයේ ක්‍රියා කරන්නේ. හරි බලමුට අරකට අනුව මෙයා අපි 12 වෝල්ට් බැටරියක් කියලා ගමු. එතකොට මෙයා කරන්ට් එක යන්නේ මේ අතට නම් මේ විභවමාන කම්බියේ ධාරාව ගමන් කරන්නේ මේ පැත්තට. ඒතර විභවමාන කම්බියටත් ප්‍රතිරෝධයක් තියෙනවානේ. එතකොට ධාරා ගමන් කරන පැත්තට විරුද්ධව අපි මෙහාට එනකොට නැග්මක් එන්නේ. මේ පැත්තට එනකොට එහෙනම් නැග්මක් තියෙන්න ඕනනේ ක්‍රමානුකූලව. මේ ක්‍රමානුකූල නැග්ම මම මේ පැහැදිලි කරන්න මේ 12 වෝල්ට් බැටරිය හරියට 2 වෝල්ට් ඉහළ නැග්මක් වගේ තමයි පෙන්වන්නේ මෙතන ඉඳන් මෙතනට. මොකද මෙතන අපි ගත්තොත් එහෙම අර ඍණාග්‍රේ වේ අපි කියමුකෝ මෙතන බිඳුවයි කියලා. එහෙනම් මේ පැත්ත තියෙන්න ඕන 12. එහෙනම් මෙතන ඉඳන් මෙතනට යනකොට 12ක් වැඩි වෙන්න ඕන. ඒක ක්‍රමානුකූලව තමයි කම්බිය දිගේ නැග්මවල හටගන්නේ. නැත්තම් ඒකක දුරක විභවය අපි කියලා ගත්තේ K කියන එක නම්. එයා ඒකාකාරව තමයි වැඩි වෙන්නේ. නැත්තම් සෙන්ටිමීටරයට වැඩි වෙන වෝල්ට් ගාන සමානයි. ඒක හරියට බැටරි මේ ආකාරයට තියෙනවා වගේ. මෙයාට වඩා දෙකක් වැඩි මෙතන, මෙයාට වඩා දෙකක් වැඩි. ඔහොම දෙක වැඩි. එතකොට මෙතන 6ක් තියෙනවා. එතකොට දෙකේ 6ක් වුණාම 12 හැදෙනවා. නැත්තම් මෙයා කුඩා කොටස් වලට කඩාගෙන වගේ තමයි තියෙන්නේ විභව. කම්බි. දැන් බලමු මෙයා 8 වෝල්ට් බැටරියක් කියලා අපි ගමුකෝ. දැන් අපි මේ කම්බිය ගැලනෝමීටරයකුත් තියෙනවා මෙතෙන්ට සවි කරනවා. මේක ගැන හිතන්න එපා මෙහෙම සවි කරනවා. එතකොට මෙතන 8 වෝල්ට් වගේ මෙතන තියෙන්නේ කීයද? 6 වෝල්ට් වගේ. එතකොට මෙයාට තේරෙන්නේ මෙතන තියෙන්නේ පොඩි කෝෂයක් වගේ. මතකද අර මෙයා ලොකු කෝෂයක් වෙලා මෙයාගේ විද්‍යුත් ගාම බලය අඩු වුණොත් මේ පැත්තට දාලා ගියා. ඒ වගේ තමයි. එතකොට කරන්ට් එක යන්නේ මේකේ වෙන්න මේ ආකාරයට කරන්ට් එක යනවා. මොකද මෙයා ලොකු කෙනෙක් වගේ පේන්නේ. මේ ටිකේ 6 වෝල්ට් නේ පෙන්නන්නේ. මෙතන 8 වෝල්ට් පෙන්වනවා. එතකොට මෙයාට මේ දිශාවට ධාරාව යවන්න පුළුවන්. දැන් අපි සවි කරා කියනවා මෙතෙන්ට කොහොම මේ සර්පණිය අතුර මෙතෙන්ට. දැන් බලන්න මෙතන කීයද? 2යි 4යි 6යි 8යි 10ක් වෙනවා මෙතන. මෙයා 8යි වෝල්ට්. මේ කම්බියෙන් පෙන්වනවා 10යි වෝල්ට්. එතකොට මෙයා ලොකු කෝෂයක් වගේ ඉන්නේ පේන්නේ. ඒ වෙලාවට ධාරාව යන්නේ මෙන්න මෙහෙම යනවා. ධාරාව මේ අතට යනවා. එතකොට ගැලනෝමීටරේ අර මැද බිඳුවක් ඉඳන් අනිත් පැත්තට යනවා. දැන් අපි ගත්තා කියනකො මෙතෙන්ට දැන් මේ පැත්තට යනකොට කටුව මේ පැත්තට ගියා මේ හරියෙන් තියෙන කටුව මෙහාට ගියා. අපි තව මැද තැනක තියෙනවා මෙහෙම. මේ වෙලාවේ බලන්න මෙතන පෙන්වන්නේ 8යි වෝල්ට්. මෙතන පෙන්වන්නේ 8යි වෝල්ට්. ඒ වෙලාවට අර මතකද විභව දෙක සමාන වුණොත් එහෙම කරන්ට් එක යන්නේ. ඒකනේ ගැලනෝමීටරේ පාටාගේ බිඳුව වෙන වෙලාව තමයි මෙතන හොයාගන්නේ. එහෙනම් ඒ බිඳුව වෙන වෙලාවට මෙතන විභවාන්තරයයි මේ විභවමාන කම්බියේ තියෙන විභවාන්තරයයි සමාන වෙන්න ඕනනේ. ඔන්න ඔය අවස්ථාව තමයි අපි කියන්නේ සන්තුලන දිග ලබා ගන්නවා කියලා. ඒ වෙලාවට අපි ගමුකෝ දිග L නෝට් කියලා මේකේ. මේ විභවමාන කම්බියේ දිග L නෝට් කියලා ගමු. මතකද? අපිට විභවයක් හොයන්න නම් ඒකක දුරක විභවය වැඩි කරන්න ඕන දුරේ. එහෙනම් මේ L නෝට් දුරෙන් පෙන්නන විභවය හොයන්න උනොත් එහෙම අපිට. ඒක වෙන්නේ V සමාන වෙන්නේ K වරක් මෙතන L නෝට් එකනේ. K වරක් L නෝට් එක. එතකොට මේ L නෝට් දිගෙන් පෙන්නන විභවය තමයි එන්නේ මේ. ඔය විභවයයි මේ විද්‍යුත් ගාම බලයයි සමාන වෙන්න ඕන මෙයාගේ පාඨාංකය අර ධාරාව බිඳුව වෙන සන්තුලන විට. එහෙනම් අපිට ලියන්න පුළුවන් සන්තුලන විට E නෝට් සමානයි මෙතන විභවය වෙන K වරක් L නෝට්. මේකෙන් අපිට හොයාගන්න පුළුවන් මොකද්ද? මෙයා සම්මත කෝෂය ලෙස යොදාගත්තේ. ඒක මේ දිගත් අපි මීටර වලින් හොයාගත්තට පස්සේ K කියන කෙනා හොයාගන්න පුළුවන් අපිට K සමාන වෙන්නේ E නෝට් අගේ බෙදන්න උන කාගෙන්ද? L නෝට් වලින්. මේක තමයි මොකද්ද? K ගේ අගේ. K කිව්වේ මොකද්ද? K කිව්වේ
ඒකක දුරක විභවය. ඒ කියන්නේ මේ k සමාන වෙන i රෝ බෙදීම a. නැත්නම් k සමාන වෙන්නේ v බෙදීම l. ඕක තමයි ආවේ. ඊළඟට බලමු අපි මේක අපි ප්‍රායෝගිකව යොදනකොට k දාන්නවා නම් එතකොට අපිට මේ දිග දන්නවා නම් අපිට විභව හොයා ගන්න පුළුවන්. වැඩි සම්තුලන දිගක් ලබා ගැනීම තමයි හොඳ. මොකද සැලකිය යුතු කරුණු වල ගත්තාම අරස්කඩ වර්ගඵලයේ ඒකාකාර වෙන්න ඕන කියවනේ කම්බිය. අනිත් සැලකිල්ලට වෙන්න ඕන කරුණ තමයි වැඩි දුරක් ලබා ගන්න ඕන. මොකද අපි මීටර රූලෙන් මන්නකොට උඩා සෙන්ටිමීටරයක් හෝ සෙන්ටිමීටර භාගයක් ආවොත් දිග මැනීමේ දෝෂ වෙනවා. ඒකින්ද වැඩි දිගක් ගත්තොත් නිවැරදි පිළිතුර. ඇදගෙන යාම කරන්න හොඳ නැහැ. මේ සර්පණිය අතුර ඇදගෙන යන්න කරන්න හොඳ නැහැ. එතකොට හරස්කඩ වර්ගඵලයට හානි වෙනවා. එතකොට මෙහා වෙනස් වුණොත් k වෙනස් වෙනවා. ඊළඟ එක තැන තියන්නත් හොඳ නැහැ. අපි දන්නවා මෙහෙම රත් තියෙනකොට කරන්ට් එක ගමන් කරනකොට රත් වෙනවා. එතකොට කම්බිය පළුදු වෙන්න පුළුවන්. ඊළඟ වැඩි ධාරාවක් නොයෑම. වැඩි වේලාවක් ධාරා යවන්න හොඳ නැහැ. ඒ සඳහා අපි මේ මෙතන ස්විච් එක උස්සවි කරනවා. ස්විච් එක අපි පාවිච්චි කරන්නේ නැති වෙලාවට ඕෆ් කරලා දානවා. ඊළඟට කියනවා ආරක්ෂක ප්‍රතිරෝධය යොදා ගන්න ඕන. ඒ තමයි එකක් අපි යොදා ගන්නවා මෙන්න මේ සම්මත එක්කනට. ඒ සඳහා අපි මෙන්න මේ වගේ ප්‍රතිරෝධයක් යොදා ගන්නවා. සම්මත කෝෂයට. එතකොට මේක හරහා ධාරාවක් යන්නේ නැති වෙනවනේ. මොකද මෙයාගේ වැඩි වේලාවක් ධාරාව දෙන්න බෑ. මෙයාගේ වෙනස් වෙන්න පුළුවන්. එතකොට දෝෂ ලයින් වෙනවා. ඒ වෙලාවට මෙන්න මේ වගේ ප්‍රතිරෝධයක් යොදා ගන්නවා. අපි සම්තුලන ලක්ෂ්‍යය ලං වෙනකොට උපපරිපථයකුත් යොදා ගන්නවා. මෙතන ස්විච් එකකුත් යොදා ගන්නවා. ඔය වගේ. එතකොට සම්තුලනයට ගොඩක් ඈත නම් මේක හරහා කරන්ට් එක යවන්නේ. එතකොට කරන්ට් එක අඩු කරනවා ප්‍රතිරෝධය. සම්තුලනයට ලං වෙනකොට අපි මෙයා මොකද කරන්නේ? ඔන් කරනවා. මේ විදිහට. එතකොට මොකද වෙන්නේ? මෙයා හරහා කරන්ට් එක යන්න ඕනේ නැහැ. මේක දිගේ යනවා. මෙයාගෙන් බාධාවක් වෙන්නේ නැහැ. ඔය වගේම පුළුවන් අපි ගැල්වනෝමීටරයටත් මේ වගේ යොදන්න පුළුවන් වුණා ප්‍රතිරෝධයක්. ඒ වගේම අපිට දාන්න පුළුවන් ගැල්වනෝමීටරය ආරක්ෂාවටත් මේ වගේ ස්විච් එකක් යොදන්න පුළුවන්. ඒකෙත් අර සම්තුලන ලක්ෂ්‍යයට ලං වෙනකොට මෙයා මොකද කරන්නේ? මේ ප්‍රතිරෝධය කියන එකන අයින් කරලා මෙහෙම සම්බන්ධ කරනවා. එතකොට ස්විච් එක ඔන් කරාම මේකෙන් බාධාවක් වෙන්නේ නැහැ. හරි. බලමු අපි දැන් ඊට පස්සේ මේකෙන් අපි කොහොමද කෝෂවල විභවාන්තරය නැත්නම් විදුගාම බලය අභ්‍යන්තර ප්‍රතිරෝධය සාධන ආකාරය. කෝෂයක විදුද්ගාමක බලය E හා අභ්‍යන්තර ප්‍රතිරෝධය මේ විභවමානය භාවිතයෙන් හොයන ආකාරය. එතකොට මේ විභවමානය පරිපූර්ණ වෝල්ට් මීටරය ලෙස ක්‍රියා කරනවා. මොකද මෙතනින් ධාරාවක් ඇද ගන්න නැතුව තමා විභවය කියව ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිරෝධය අනන්තයක් කියලා කියන්න පුළුවන්. මේකේ පාඨාංගය නිවැරදි පරිපූර්ණ නිසා. මොකද අනිත් වෝල්ට් මීටර වල මනින්න ඕන විභවයට වඩා අඩු විභවයක් මනිනවා. මේක නිවැරදිව මනිනවා. ඉස්සරවම අපි කරන්නේ දැන් මේ සම්මත කෝෂේන මේ අපි නොදන්නා විදුද්ගාම බලය නොදන්නා කෝෂේන. එතකොට මේ පරිපථයේ සම්තුලන දිගක් ලබා ගන්න නම් මේ ධනාග්‍ර මේ පැත්තේ දණ්ඩ සම්බන්ධ වෙන්න ඕන. මෙහෙම ඕනේ නැහැ. මේකේ දණ්ඩ ඍණ මාරු වෙනවා, මේකෙත් දණ්ඩ ඍණ මාරු වෙනවා, මේකෙත් දණ්ඩ ඍණ. ඒ කියන්නේ ධන පැත්ත මේ පැත්ත නම් මේකෙත් ධන පැත්ත මේ පැත්තේ, මේකෙත් මේ ධන පැත්ත මේ පැත්තේ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. තව එකක් තමයි මෙයාට වඩා මේක වැඩි වෙන්න ඕන. මේකට වඩා මෙයා වැඩි වෙන්න ඕන. මේ දෙක අතර සම්බන්ධයක් තියෙන්න ඕනේ නැහැ. හරි. බලමු. ඉස්සරවම අපි කරන්නේ මේ ස්විච් එකක් තියෙනවා. මෙයා ඕෆ් කරලා මෙයා ඔන් කරනවා. කියන්නේ මෙයා ඔන් කරනවා. ඔන් කරනවා කියන්නේ හොම් කරනවා. දැන් සම්තුලන දිග ලබා ගන්නවා E not. ඒක කියන්නේ මේ දෙකලවර විභවාන්තරයයි මේ විභවාන්තරයයි. විභවමාන කම්බියෙන් පෙන්වන විභවාන්තරයයි සමාන වෙනවා. විභවමාන කම්බියෙන් පෙන්වන විභවාන්තරය සමාන වෙන්නේ මොකේද? V සමානයි k වරක් L not. මොකද සම්තුලන දිග L not නේ. සම්තුලන දිග ලබා ගන්න මේ ධාරාව නොගන්න විට. ධාරා නොගන්න විට මේ විභවාන්තරය සමානයි. එහෙනම් ලියන්න පුළුවන් අපිට E not සමානයි k වරක් L not කියලා පළවෙනි සමීකරණය. දැන් මෙයා ඕෆ් කරලා මෙයා ඔන් කරනවා. දැන් මෙයා ඕෆ් කරලා මෙයා ඔන් කරනවා. එතකොට මෙයා පරිපථයෙන් ඉවත් වෙනවා. කලින් මෙයානි පරිපථයෙන් ඉවත් වෙලා තිබ්බේ. දැන් මෙයා පරිපථයට එකතු වුණා මෙයා අයින් වුණා. දැන් මේ විභවාන්තරය සමාන වෙන්න ඕන දැන් සම්තුලන දිග. දැන් සම්තුලන දිග අපි ගමුකෝ L1 කියලා. එතකොට මේ සම්තුලන දිග L1 නම් දැන් මෙතන පෙන්වන විභවයේ
k වරක් L1. ඒතකොට මෙතන විභවය දැන් සමාන වෙන්නේ අර නොදන්නා කෝෂයේ විදුලියගාම බලයට. එහෙනම් E1 සමාන ලියන්න පුළුවන් k වරක් L1. ඊට පස්සේ අපිට එක බෙදුවොත් දෙකෙන් E0 බෙදීම E1 k කැපිලා යනවා. L0 බෙදීම L1. එතකොට සම්තුලන දිගවල් දෙක දන්නවනම් සම්මත කෝෂයේ විදුලියගාම බලය දන්නවනම් නොදන්නා එක්කනාගේ විදුලියගාම බලය හොයාගන්න පුළුවන්. බලමු විභවමානයක් භාවිතා කරලා අභ්‍යන්තර ප්‍රතිරෝධය R0 තෙවීම කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්නයි යන්නේ. ඒ සඳහා අර කලින් වගේම සම්මත කෝෂය මෙන්න මෙයා තමයි අපි හොයන්න යන්නේ. එයත් එක්ක විභවමාන කම්බියේ සම්තුලන දිග හොයා ගන්න ඕන. ඒ වෙලාවට ගැලනෝමීටරේ පාඨාංගේ බිඳුවේ තියෙන්න ඕන. يعني මේකේ ධාරා යන්නේ එකම ධාරාව යන පරිපථයේ උඩ විතරයි. ඉතින් අයි ගමන් කරනවා. දැන් අපිට ලියන්න පුළුවන් එහෙනම් මෙතන විභවාන්තරය. මෙයාට විභවාන්තරයක් තියාගන්න බෑ ප්‍රතිරෝධය දෙයට ධාරා නොගන්න හින්දා. මෙතන විභවාන්තරය සමාන වෙනවා විභවමාන කම්බියේ විභවයට. විභවමාන කම්බියේ විභවය සමාන වෙන්නේ සම්තුලන දිග වරක් kට. එහෙනම් අපිට ලියන්න පුළුවන් E0 අගය සමානයි k වරක් L0. මේක පළවෙනි සමීකරණය අපි කියලා අපි ලියමු. දැන් බලමු. මෙතන කියන් බලන්න ලියන්න පුළුවන් එක. මෙතන උපපරිපථයක් දාලා තියෙනවා. ඒ උපපරිපථයේ ධාරාව මෙහෙන් ගිහිල්ලා මේ අතට ඔහම රවුම කැරකිලා කෝෂයට ලබා දෙනවා. මේ කියන්නේත් නෑ ධාරා, මේ කියන්නේත් නෑ ධාරා. මේ ඉහළ පරිපථයේ කරන්ට් එක විභවමාන කම්බිය දිගේ ගිහිල්ලා මෙහෙම රවුම එනවා. දැන් බලමු අපි. දැන් මේ වෙලාවේ කෝෂයේ දෙකලර විභවාන්තරය සමාන වෙනවා මේ ප්‍රතිරෝධයේ දෙකලර විභවාන්තරය. මේ දෙකම v වෙනවා. අන්නේ විභවාන්තරයයි විභවමාන කම්බියේ විභවාන්තරයයි සමාන වෙනවා. හේතුව තමයි මේ විභවමාන කම්බියේ මේ දිගෙන් පෙන්වන විභවාන්තරය කෝෂයේ දෙකලර විභවාන්තරය r අරහා විභවාන්තරය කියන එකට සමාන්තරගතයි. එහෙනම් අපි ලියමු බලන්න v සඳහා ප්‍රකාශය. විභවමාන කම්බිය පැත්තෙන් ගන්න පුළුවන් k වරක් L1. මේක දෙවෙනි සමීකරණය. ආයෙ ඕනනම් v වෙනවට ලියන්න පුළුවන් මොකද්ද? මේ v වෙනවට ලියන්න පුළුවන් i වරක් r. එතන සිම්පල් i එන්න ඕනේ. මොකද මේක අරා යන්නේ සිම්පල් i ඉන්න සිම්පල් i වරක් r. මේක තුන්වෙනි සමීකරණය කියලා. දැන් බලමු අපි මේකට කර්චොප් ගාම් බලන්න. කර්චොප් දාන. මතකද කර්චොප් දානකොට අපි ගන්නේ යම් චක්‍රයක් දිසට ගන්න ඕන සම්පූර්ණ පරිපථයේ විදුලියගාම බලය වැඩි කරනවා නම් E ධන. එහෙනම් E ධන. විදුලියගාම බලවල එකතුව එකයි. ඊළඟ එම දිශාවල ගත්ත IR ගුණිතවල එකතුව. I වරක් මේ R නෝට් එක හම්බ වෙනවා යන දිශාවටමයි ඒකින්න ධන. I වරක් R නෝට් එක. ඊළඟ මේ වෙනකොට යන දිශාවටම ධාරා ගමන් කරනවා මේ ප්‍රතිරෝධය අරා. ඒකත් ධන වෙනවා. I වරක් R වෙනවා. දැන් අවස්ථා දෙකක E වුණාට මේ බැටරියමනේ මෙතන තියෙන්නේ. ඒ කියන්නේ විදුලියගාම බලයේ වෙනසක් වුන්නේ නැහැ. ඒකින්ද මේ දෙක මොකද කියන්නේ? මේක හතරවෙනි සමීකරණය කියලා ගමු. මේ දෙක සමානයි. එහෙනම් මේ පැත්තයි මේ පැත්තයි සමාන කරන්න පුළුවන් අපිට k වරක් L0 සමානයි මේ දෙකට. i වරක් අපි i පිටට ගමු. R0 ධන R කියලා ඉතිරි වෙනවා මේක. මේක අපි a කියලා ගමු ප්‍රකාශය. මෙතනින් ගන්න පුළුවන් දේ බලමු. මේ පැත්ත දෙක සමාන නම් මේ දෙක මොකද කියන්නේ? සමාන වෙන්න ඕන. එහෙනම් අපිට යන්න පුළුවන් මේකේ k වරක් L2 සමානයි i වරක් R කියලා ලියන්න පුළුවන් b සමීකරණය. මේ පැත්ත සමාන නම් මේ දෙක සමාන වෙන්න ඕන. දැන් අපි කරන්නේ a කියන සමීකරණය බෙදනවා b කියන සමීකරණය. හරි. ඒ කියන්නේ මේ පැත්ත බෙදන්න ඕන මේකෙන්. එතකොට මෙතන එනවා L0 බෙදීම L1. මෙතන L1 වෙන්න උනා. මේක තමයි ආයි මෙතන සම්තුලන දිගමයි. මෙතන L1. ඊළඟට බලන්න. මෙතන R0 ධන R ඉතිරි වෙනවා. යට මේක බෙදෙන්න ඕනේ මේකෙන්. R කින් බෙදෙනවා. එතකොට මේ I ට මේ I කැපිලා ගියා. ඕක තමයි ප්‍රකාශය එන්නේ. දැන් බලන්න මේක සුළු කරාට පස්සේ R වලින් මෙහාට එනවා. L1 වලින් මේ දෙන්නම ගුණ වෙනවා. ඒකෙන් R0 උක්ත කරාම L0 ගෙන් L1 අඩු කරලා L1 වලින් බෙදුවාම තමයි මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය එන්නේ.
දැන් බලමු මේ දෙන්නයි කවුද වැඩි කියලා. මෙතන E නෝට් සමානයි K වරක් L නෝට්. මෙතන බලන්න V කියන්නේ කෝෂයේ දෙකලක විභවාන්තරයනේ. එහෙනම් V සමාන වෙනවා E නෝට් ඍණ I වරක් R නෝට් නේ. එහෙම සමාන වුණා මේ වීම සමාන වෙනවා මොකේද? K වරක් L1. එහෙනම් මේකේ නෝට් දාන්න පුළුවන් K වරක් L1 සමාන වෙන්නේ V නෝට් ඍණ I වරක් R නෝට් කියලානේ අපි ලියන්න පුළුවන්. එහෙම ලියුවට පස්සේ බලන්න මේකද වැඩි මේකෙන් යම් පදයක් අඩු වෙලානේ මෙතන ඉන්නේ. මෙයාගෙන් යම් පදයක් අඩු වුණාට පස්සේ මේ සංඛ්‍යාව අඩුයි මෙයාට වඩා. එහෙම වුණොත් කවුද වැඩි? එහෙනම් L නෝට් කියන එක නා වැඩි L1 ට වඩා. එහෙනම් මේ සම්තුලන දිග වැඩි මේ සම්තුලන දිග අඩු වෙනවා. අපි අර කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය පස්තාර ක්‍රමයට හොයන හැටි. අර R නෝට් එක පස්තාර ක්‍රමයට. අර වගේම පරිපතේ තියෙනවා. එතකොට E නෝට් සමානයි L නෝට් එක එහෙම වෙනවා. උප පරිපතේ යොදුවට පස්සේ මෙතන විභවය අඩු වෙනවා. එතකොට සම්තුලන දිගත් අඩු වෙනවානේ. මේ මෙතෙන්ට තමයි අපි විචල්්‍ය ප්‍රතිරෝධයක් දානවා. ප්‍රතිරෝධය වෙනස් කරනවා. ඒක අපි මේ පරීක්ෂණය කරන්නේ ප්‍රතිරෝධය වෙනස් කරනකොට මෙන්න මේ ධාරාව වෙනස් වෙනවා. මේ I ධාරාව මොකද වෙන්නේ ප්‍රතිරෝධය වෙනස් කරනකොට වෙනස් වෙනවා. මේ I ධාරාව වෙනස් වෙනකොට මෙතන දෙකලවර විභවාන්තරය වෙනස් වෙනවා. එතකොට මේ සම්තුලන දිගත් වෙනස් වෙනවා. එහෙනම් අපි පරීක්ෂණය කරන්නේ R වෙනස් කරමින් සම්තුලන දිගවල් L1 ලබා ගන්නවා. දැන් බලමු. අර වගේම V සමානයි KL. ඒ කියන්නේ විභවමානයේ විභවය සමාන වෙනවා K වරක් L1 ට. ඒ විභවයම සමාන වෙනවා I වරක් R ට. එහෙනම් මේ දෙක සමාන කරලා ගත්තා. ඊළඟට මේකට කර්චොප් දැම්මට පස්සේ මේ එනවා අර කලින් වගේ. මේකේ I යුක්ත කරනවා. E නෝට් බෙදීම R නෝට් ධන R. මෙතන I එක මෙන්න මෙතනට ආදේශ කරනවා. මේව ආදේශ කරනවා. ආදේශ කරලා මේක පොඩි සුළු කිරීමක් කරන්න ඕන. කොහොමද බලන්න සුළු කරන්නේ? මෙතන එන්න ඕනේ KL1 එන්නේ මෙතනට. කොහොමද අපි මේක සුළු කරන්නේ බලමු. R අපි මේ පැත්තට කියනවා. ඒ කියන්නේ KL1 ඉරියට මේ පැත්තට කියනවා. ඊට පස්සේ දෙපැත්ත මාරු කරනවා. දෙපැත්ත මාරු කරාට පස්සේ අපිට සුළු කිරීමක් කරලා ගන්න බලන්න. 1 යට L1. මේක මේ පැත්තට යනකොට L1 වුණානේ. මේක 1 යට R වුණා. එතකොට මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධය ඒකක තුරු විභවය මෙතන සම්මත කෝෂයේ විද්‍යුත් ගාම්භාරය. මේ K යට E. මේකත් E නෝට් වෙන්න ඕන. ඒ කියන්නේ මේ කෝෂයේම තමයි ගන්නෙ. මේක මොකද්ද? y සමානයි mx ධන c ආකාරයේ පස්තාරයක් තමයි එන්න ඕනේ. එතකොට 1 යට L1 තමයි y අක්ෂයට දාන්න ඕනේ. 1 යට R x අක්ෂයට. මොකද R අනුවනේ L වෙනස් වෙන්නේ. R වෙනස් කිරීම අනුව තමයි සම්තුලන දිග වෙනස් කරන්නේ. එතකොට මෙයා ස්වායත්ත විචල්ය මෙයා පරායත්ත විචල්ය. ඒකින්ද 1 යට R මේ පැත්තට දානවා. මේ පැත්තට 1 යට L දානවා. දැන් මේ පරීක්ෂණාත්මක ගත දත්ත වලින් පස්තාරය ගන්න පුළුවන්. ඇඳලා අපි අන්තක්ඛණ්ඩයයි මේකේ අනුක්‍රමණයයි හොයා ගන්න ඕන. අන්තක්ඛණ්ඩයේ අනුක්‍රමණය හොයාගත්තට පස්සේ බලන්න මේ අනුක්‍රමණය කියන්නේ මෙයා. අන්තක්ඛණ්ඩ කියන්නේ මෙයා. මේක මේකෙන් බෙදුවම k ට k කැපිලා යනවා. E නෝට් ට E නෝට් කැපිලා යනවා. R නෝට් නේ ඉතිරි වෙන්නේ. එහෙනම් R නෝට් කිව්වේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්න පුළුවන්. අනුක්‍රමණය බෙදන්න ඕන අන්තක්ඛණ්ඩේ. ඒකෙන් උත්තරේ එනවා. මේක එතකොට R නෝට් වීම වඩාත් සාර්ථකයි. මොකද අරකේ එක පාඨාංගයක් කරගෙන R නෝට් හොයන්නේ. මේකේ පස්තාර ක්‍රමයට R නෝට් ගේ සාමාන්‍ය අගයක් එන්නේ. නිවැරදි ගොඩක්. විභව මානයේ සම්තුලන දිග වැඩි කරන්න. මේ සම්තුලන දිග වැඩි කරොත් මෙයාගේ සංවේදීතාවය වැඩි වෙනවා. බලමු අපි මේ L වැඩි කරගන්න පුළුවන් කොහොමද කියලා. අපි දන්නවා විභවයේ ඉන්නේ අර නියතේ ඒකක දුරක විභවය වරක් දිග. දැන් මේකට අනුව නම් මෙතන විභවය සමාන වෙනවා කියවනේ. මේ ධාරා නොගොල්න විතරනේ සම්තුලන ලක්ෂ්‍ය ලබා ගන්න. එහෙනම් E නෝට් සමානයි k වරක් L. k වරක් L. දැන් බලන්න මේකෙදි. මෙයා නියතයිනේ සම්මත කෝෂයේ. එතකොට L වැඩි කර ගන්න නම් අපි k කියන එක නම් මොකද කරන්න ඕනේ? අඩු කර ගන්න ඕන. k අඩු කර ගන්න පුළුවන් කොහොමද? k ඇතුලේ තියෙන්නේ ධාරා වරක් ප්‍රතිරෝධතාව වරක් පරස්පර වර්ගඵලයෙන් බෙදන්න ඕන. මේක අපි ගත්තනේ k ට සමීකරණය.
දැන් K අඩු කරන්න මේ පැත්තේ පදත් අඩු කර ගන්න ඕන. ඊට උඩ ඒවා අඩු කර ගන්න ඕන එහෙනම්. එහෙනම් ධාරාව අඩු කර ගන්න ඕන. ධාරාව අඩු කර ගන්න පුළුවන් අපිට මේ විද්‍යුත් ගාම බලය අඩු කර ගැනීම. හෝ අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට ප්‍රතිරෝධයක් දාන්න. නැත්තම් ප්‍රතිරෝධයක් දාන්නත් පුළුවන්. එතකොටත් ධාරාව අඩු වෙනවනේ. මේ විද්‍යුත් ගාම බලය අඩු කරන්නත් පුළුවන්. ওই දෙකෙන් එකක් කරන්න පුළුවන් ධාරාව අඩු කරන්න. ඊළඟට මේ ප්‍රතිරෝධිතාවත් අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ කම්බියේ ප්‍රතිරෝධතාවය අඩු එකක් යොදා ගන්න පුළුවන් වෙනත් කම්බියක්. ප්‍රතිරෝධතාවය අඩු. ඊළඟට ඉර යට කෙනා වැඩි වුණොත් තමයි මෙයා අඩු වෙන්නේ. එහෙනම් හරස්කඩ වර්ගඵලය වැඩි කරන්න ඕන. මහත කම්බියක් යොදා ගත්තොත් අපිට K අඩු කරගන්න පුළුවන්. ඊළඟට බලමු අපි සන්තුලන දිගක් ලබා දීමට අවශ්‍යතාවය. මොකක්ද කියලා? දැන් මේ බලන්න. මේක තමයි අර ධාරාව, නියත ධාරාවක් දෙන කෝෂය. එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ ධාරාවයි මේ දෙකලර විභාන්තරේ V. අපි දන්නවා දෙකලර විභාන්තරය කියන්නේ කෝෂයේ දෙකලර විභාන්තරයනේ. ධාරාව එළියට එනකොට කෝෂයේ දෙකලර විභාන්තරය වෙන්නේ V සමාන E ඍණ IR එක. හරි. දැන් මෙයාගේ E නෝට් එක. අපි බලමුකෝ E නෝට් නම් 8යි කියලා ගමු අපි. එහෙනම් අඩුම වශයෙන් මෙයා මොකද වෙන්න ඕනේ? 8ක්වත් වෙන්න ඕන. මොකද මේ විභවය සමාන වුණොත්නේ ධාරාව බිඳුව වෙන්නේ. මේක 7ක් වුණොත් එහෙම හරියන්නේ නැහැ. ඒ කියන්නේ අඩුම ගානේ මෙයාගේ වෝල්ටීයතාවයත් මුළු විභවමාන කම්බිය අතරවත් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ V අතර තියෙන්න ඕන. මේ V කිව්වේ මේ කෝෂයේ දෙකලර විභාන්තරය. ඒකනේ විභවමාන කම්බිය දෙකලර විභාන්තරයත් හටගන්න. එහෙනම් මේ දෙකලර විභාන්තරය වැඩි වෙන්න ඕන. හෝ සමාන වුණත් කවන්නේ මෙතන තියෙන E නෝට්ට වඩා. ඒ කියන්නේ මේ සම්මත කෝෂයේ විද්‍යුත් ගාම බලයට වඩා මෙයා වැඩි වෙන්න ඕන. හෝ සමාන වෙන්න ඕන. V සමාන වෙන්නේ අර විදිහටම E ඍණ IR. හරි. දැන් බලමු ඊළඟට. මෙතන බලමු අපි ඊළඟට. උපපරිපතයක් යොදන්නේ අපි මේ මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන පරීක්ෂණවලදීනේ උපපරිපතයක් යොදනවා. එතකොට මේකේ ධාරා යන්නේ ඇත්තටම මේකේ ධාරාව මේ විභවමාන කම්බිය දිගේ ගිහිල්ලා කොහොම උඩට යනවා. ඒක තමයි කියලා ගත්තේ. මේකේ ධාරා යන්නේ නැහැ. මේ කියන්නේ නැහැ, මේ කියන්නේ නැහැ. මේකේ සිම්පල් I ධාරාව මේ අතර ගමන් කරනවා. උපපරිපතේ. දැන් බලමු. දැන් අවශ්‍යතාවය මොකක්ද වෙන්න ඕනේ? දැන් මේ දෙකලර විභාන්තරේ V නෝට්. V නෝට් සමාන වෙන්නේ මේ E නෝට් ගෙන් I වරක් R නෝට් එක අඩු වෙන්න ඕනේ. එතකොට V නෝට් එක තමයි සමාන කරන්න යන්නේ මෙතනත් එක්ක. එහෙනම් ඒ වෙලාවට මෙයා අපි ගමුකෝ. එයා ටිකක් අඩු වෙනවා 7යි වෝල්ට් කියලා. එහෙනම් මේ 7ට වඩා වෝල්ට්ක් හරි මෙයා වැඩි වෙන්න ඕන මේක. 4ට වඩා වැඩි වෙන්න ඕන. එතකොට විභවමාන සන්තුලන දිග ලබා දෙන්න පුළුවන්. ඒකයි අපි ගත්තේ මෙතන විභවමාන කම්බියේ විභවය මේ මෙතන V නෝට්ට වඩා ස්වල්පයක් හෝ වැඩි වෙන්න ඕනවා. සමාන වුණොත් මේ කෙලවරේ හරි සන්තුලන දිග ලබා දෙනවා. මේකේ V සමාන වෙන්නේ මෙතන E ඍණ IR එකට, V නෝට් එක සමාන වෙන්නේ මෙතන E ඍණ IR එකට. E ඍණ IR එක මෙතන වෙන්න ඕන. හරි. දැන් බලමු අපි මේ අවස්ථාවේ සන්තුලන දිග ලබා දෙන්නේ නැහැ කියලා ගමුකෝ අපි. ඒ කියන්නේ මෙහෙම දෙයක් ගමු. මේ වෙලාවේ මෙයා 8යි නම් මෙයා අපි ගමුකෝ 7යි කියලා ගමුකෝ. එතකොට සන්තුලන දිග ලබා දෙන්නේ නැහැ නේ. ඇයි මෙතන වෝල්ටීයතාවය වැඩි, මෙතන වෝල්ටීයතාවය අඩුයි. හැම වෙලේම මෙයාට තේරෙන්නේ මෙයා අඩු කෝෂයක් කියලා. එතකොට සන්තුලනය ලබා දෙන්නේ නැහැ, මේ අවශ්‍යතාවය සපුරන්නේ නැහැ. ඊ වෙලාවට අපි උපපරිපතයක් දැම්මොත් ගමුකෝ. උපපරිපතයක් දැම්මොත් මොකද වෙන්නේ කියලා බලමු අපි. එතකොට අපි දන්නවා මෙයා 8යි. 8න් මෙතන අඩු වෙනවනේ පදයක්. IR එකක් අඩු වෙනවා. අපි කියමු දෙකක් අඩු වුණා කියලා. දෙකක් අඩු වුණාම V නෝට් එනවා කීයද? 6ක්. එහෙනම් දැන් මේ V නෝට් කීයද? 6යි V කියලා ගමු. දැන් අරයා කීයද ආවේ? කලින් තිබ්බාගේම 7යි වෝල්ට්. මෙතන 7යි වෝල්ට්. දැන් බලන්න 7ට වඩා මෙතන දෙකල විභාන්තරය අඩු වුණා. දැන් සන්තුලනය ලබා දෙන්න පුළුවන්. ඇයි? මෙයාට වඩා මෙයා වැඩි වෙන හින්දා. එහෙනම් මේ වෙලාවේ සන්තුලන ටිකක් ලබා ගත්තේ නැති වුණාට මේ කෝෂයට සමාන්තරගතව ප්‍රතිරෝධයක් දාලා උපපරිපතයක් සැකසුවාම සන්තුලනයක් ලබා දෙන්න පුළුවන් වෙන ආකාරයට සැකසෙනවා. 2 වෝල්ට් සම්මත කෝෂයක් යොදාගෙන සන්තුලන දිග දීලා තියෙනවා 50 සෙන්ටිමීටර කියලා. ඒ කියන්නේ මේකේ ධාරා නොගන්න විදිහ නේද?
අපෙන් අහනවා K. K කිව්වේ ඒකක දුරක විභවය හොයන්න කියලා. ඒතර අපි දන්නවා මේ 2 වෝල්ට් නම් මේ මෙතනත් 2 වෝල්ට් තමයි පෙන්වන්න ඕනේ. ඒකනේ ධාරා බිඳුවනේ. මෙතන විභවාන්තරය මෙතන විභවමානයේ විභවාන්තරය සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද? V සමානයි අපි K L නේ සමීකරණය නේද? V කියන්නේ එතකොට 2යි. K දන්නේ නැහැ. L කියන්නේ අපි සෙන්ටිමීටර් දාන්න නැතුව මීටර් කරලා දැම්මොත් හොඳයි. ඒ කියන්නේ 50 බෙදන්න ඕන කීයද? සෙන්ටිමීටර් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. අපි SI එකේට යන්කො 50 බෙදන්න ඕන දිග වෙනුවට දානවා 100. එතකොට K ට ඉන්නේ කීයද? මේක හරස් ගුණ කරාම 4යි වෝල්ට් මීටරයට එනවා මෙතන. හරි. හරි. අපි බලමු දැන් දෙවෙනි ප්‍රශ්නය. ඒකේ දීලා තියෙන විභවමාන කම්බියක් විදුත්ගාම බල E. මෙහා E නෝට්. ඒක ධාරාව යන්නේ මේකේ විතරයි. සාන්තුලන දිග. ඒ කියන්නේ ධාරා නොගලන විට සාන්තුලන දිග L කියලා දීලා තියෙනවා. මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R. දැන් ඊළඟ ඒකේම ගානේ දීලා තියෙනවා උපපරිපතයක් යොදනවා. ඒ කියන්නේ මේ ඊට R ප්‍රතිරෝධයක් E කෝෂයට සමාන්තර සවිකල විට සාන්තුලන දිග L බෙදීම 2 දක්වා අඩු වුණා නම්. ඒ කියන්නේ මෙයා සම්බන්ධ කරාම L බෙදීම 2 දක්වා අඩු වුණා මෙතන සාන්තුලන දිග. එහෙම වුණාම මෙන්න මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අහනවා අපි. මේක ඇත්තටම අර අභ්‍යන්තර ප්‍රතිරෝධයේ සෙවීමේ ගාන විදියටම තමයි සුළු කරන්න ඕනේ. ඒකෙත් අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්නේ. දැන් බලමු මේක සුළු කරන විදිය. එකක් ලියන්න පුළුවන් මොකද්ද? මෙතන. මෙතන අපි ලියන්න පුළුවන් මොකද්ද? E සමානයි K වරක් L ට. මොකද මෙතන විදුත්ගාම බලය කියන්නේ විභවාන්තරය සමානයි මෙතන විභවමාන කම්බියේ විභවාන්තරය ලියන්න පුළුවන් ඒකක දුරක විභවය වරක් L. මේක එක. මෙතන ලියන්න පුළුවන් මොකද්ද? මේ මෙතන විභවය. මෙතන විභවය ලියන්න පුළුවන් කොහමද? I වරක් R. ඒ විභවයම සමාන වෙනවා කෝෂයේ දෙකල විභවාන්තරේ. ඒකම සමාන වෙනවා විභවමාන කම්බියේ විභවාන්තරේ. එහෙනම් V සමානයි ලියන්න පුළුවන් මෙතන මොකද්ද? K වරක් L බෙදීම 2. මේක දෙවෙනි සමීකරණය. A B ම ලියන්න පුළුවන් අපිට තව විදිහකින් I වරක් R මෙතන විභව බැස් වලට සමාන වෙනවනේ ඒක. I වරක් R. මේක තුන්වෙනි සමීකරණය. දැන් මේකට දානවා මොකද්ද? කර්චොප් දානවා. කර්චොප් දැම්මොත් මොකක්ද දෙන්නේ? මේකට මේ චක්‍රයට දාන්නේ විදුත්ගාම බලය E සමානයි I වරක් ප්‍රතිරෝධ එකපාර දැම්මට කමක් නැහැ චක්‍රයේ තියෙන්නේ මේ ආරුයි මේ ආරුයි. එහෙනම් සිම්පල් R තමයි හොයන්න ඕනේ කැපිටල් R දීලා තියෙනවා. මේක 4 වෙනි සමීකරණය. දැන් මොකද කරන්නේ? මේ දෙක සමාන කරලා එකක් ගමු අපි. ඊළඟට මේ දෙක සමාන කරලා එකක් අරගෙන අපිට R හොයන්න තියෙන්නේ. දැන් මේකේ මේ පැත්ත සමාන හින්දා මේ දෙක සමාන කරලා මේ ප්‍රකාශය ගන්නවා. මේ පැත්ත සමාන හින්දා මේ දෙක සමාන කරලා මේ ප්‍රකාශය ගන්නවා. ඊළඟට මේ A ප්‍රකාශය B ප්‍රකාශයෙන් බෙදනවා. බෙදුවට පස්සේ කේටකේ කැපිට යනවා. L යට දෙක බෙදී L බෙදීම දෙක හිටිනවා. මෙතන R දාන R යට මේ R හිටිනවා. දැන් මේක සුළු කරොත් කොහොමද එන්නේ? ඉර යට එකේ යට එක උඩට එනවා. දෙක. එතකොට මේ R වලින් හරස් ගුණ කරාම 2යි R සමානයි R ධන R වෙනවා. එහෙනම් R නේ ඕනේ අපිට සිම්පල් R නේ මේ R ගත්තාම මෙයාට අඩු වෙනවා R. එහෙනම් මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අර බාහිර ප්‍රතිරෝධයගේම සමාන වෙනවා. තුන්වෙනි ප්‍රශ්නය. ඒකේ කියනවා මේ වගේ විභවමානයක් දීලා තියෙනවා බාහිර ප්‍රතිරෝධයක් විචල්්‍ය ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා තිනවා උපපරිපතයකට. ඒතකොට මේකේ ධාරාවක් යනවා සිම්පල් I. මේකේ වෙනම ධාරාවක් යනවා කැපිටල් I. ඒතකොට මේ I E1 R1 මෙයාගේ විදුත්ගාම බලය අභ්‍යන්තර ප්‍රතිරෝධය R. R වෙනස් කළද? ඒ කියන්නේ මෙයා වෙනස් කළද මේ සන්තුලන දිග වෙනස් නොවීමට හේතුව කුමක්ද කියලා අහනවා. බලමු අපි ඇයි එහෙම වෙනස් වෙන්නේ නැත්තේ කියලා. එහෙම වෙනස් L වෙනස් වෙන්නේ නැත්තම් දැන් මේකේ ධාරාවක් නියතන අපිට ගන්න පුළුවන් මේ මෙහෙමනේ. එහෙනම් විභවය මේ විභවමාන කම්බියේ මේ දිගෙන් පෙන්නන විභවය සමාන වෙනවනේ K වරක් L නේ. L වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ විභවය නියතයි කියන එකේ. විභවය නියත වෙන්න ඕන. නියත විය යුතුය. දැන් බලමු මේ විභවය. මෙන්න මේ විභවයනේ අපි ගත්තේ නේද? විභවමාන කම්බියෙන් පෙන්න. ඒ විභවය
මෙන්න මේ කෝෂයේ දෙකලර විභවාන්තරයට සමාන වෙනවා. ඒ විභවයම තමයි මේ ප්‍රතිරෝධයේ දෙකලර විභවාන්තරයට සමාන වෙන්නේ. මේ දෙකම අපි ලියමු බලන්න. V සමානයි මේකෙන් ලියුවොත් I වරක් R. මේකෙන් ලියුවොත් බලන්න දෙකලර විභවාන්තරනේ ධාරාවක් එළියට එනකොට එහෙනම් E වින IR එක තමයි මේ V ට සමාන වෙන්නේ. එහෙනම් V සමානයි විද්‍යුත් ගාමක බලයෙන් අඩු වෙන්න ඕන IR සිම්පල් R එක. එහෙනම් දැන් මේ දෙන්නගෙන් එන විභවය නියත වෙන්න නම් වෙන්න මෙහෙන් ආපු විභවය දෙකත් සමාන වෙන්න ඕන. නියත වෙන්න ඕන. මොකද මේවා එකිනෙකට මේ V ට මේ V සමාන්තර ගතින්න. දැන් මේකෙන් නම් පේනවා දැන් මේ R වෙනස් කරා කියලා කියන්නේ මෙයා වැඩි කරොත් ධාරාව අඩු වෙනවනේ. ඒකෙන් අපිට කියන්න අමාරුයි මොකද වෙන්නේ කියලා. දැන් බලමු. එහෙනම් මෙතනින් කියන්න පුළුවන් වෙන්නේ ප්‍රතිරෝධය වැඩි කරොත් ධාරාව අඩු වෙනවා. ප්‍රතිරෝධය අඩු කරොත් ධාරාව වැඩි වෙනවා කියන එක නේ. හරි. එහෙනම් R වෙනස් කරනකොට I වෙනස් වෙනව නේද? I වෙනස් වුණොත් මෙන්න මේ පදේ වෙනස් වෙන්න ඕන. මේ පදේ වෙනස් වුණොත් මෙයා වෙනස් වෙනවා. R වෙනස් කරොත් I අඩු වැඩි වෙනවා. I අඩු වැඩි වුණොත් මෙන්න මේ පදේ අඩු වැඩි වෙනවා. එහෙම වුණොත් මෙයා අඩු වැඩි වෙනවා. දැන් වෙන්න ඕනේ එහෙම අඩු වැඩි නොවෙන්නනේ. එහෙනම් I ගේ බලපෑමෙන් මෙයා මිදෙන්න නම් මේ පදේ බිඳුව වුණා නම් හරි. ඒක බිඳුව කරන්න පුළුවන් කවුද? මෙන්න මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මොකද වෙන්න ඕනේ? ප්‍රතිරෝධය ශූන්‍ය හෝ නොසලකා හරින්න පුළුවන් නම් ශූන්‍ය විට ඒ කියන්නේ ඔය R කියන එක න බිඳුව විට. එහෙම වුණොත් විභවාන්තරය සමාන වෙනවා විද්‍යුත් ගාමක බලයට. දැන් හරි නේද? මෙයා නියතයි එතකොට මෙයාත් නියතයි. ඒක නියත වුණාම R වෙනස් කරා කියලා මේ L දුර වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කවුද බිඳුව වෙන්න ඕනේ? මෙන්න මේ R තමයි බිඳුව වෙන්නේ. විභවමාන කම්බිය ගැන කියන්න බෑ. එයාගේ ප්‍රතිරෝධය අඩු වැඩි වෙනවද කියලා. මේකේ ප්‍රතිරෝධයක් ගැන බිඳුවද නැද්ද කියලා කියන්න බෑ. එකම දේ තමයි මෙන්න මේ සම්මත කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ බිඳුව වුණ විට විතරයි මේ අවශ්‍යතාවය තුප්ත වෙන්නේ. ප්‍රශ්නේදී අහනවා මේ වගේ විභවමානයක් මේ සම්තුලන දිග මේ උඩ ධාරාව ලබා දෙන කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මත රඳා පවතීද කියලා. ඒ කියන්නේ මෙයා වෙනස් කරනකොට මෙයා වෙනස් වෙනවද කියලා. දැන් බලමු අපි එක සමීකරණයක් ලියන්න පුළුවන් මේකේ E සමානයි K වරක් L කියලා. දැන් E නියත නම් K නියත වුණොත් තමයි L නියත වෙන්නේ. එහෙනම් K E නියත නම් K අඩු වැඩි වුණොත් L අඩු වැඩි වෙනවා. K කියන්නේ කවුද කියලා බලමු. K සමාන වෙන්නේ K සමාන වෙන්නේ ධාරාවරක් ප්‍රතිරෝධතාවය බෙදන්න ඕන හරස්කඩ වර්ගඵලයේ විභවමාන කම්බියේ. දැන් බලන්න I අඩු වැඩි වුණොත් K වෙනස් වෙනවා. බලමු I හොයන්න එහෙනම් අපි කොහොමද කියලා. මේකට කර්චොෆ් දාන්න පුළුවන්. අපි විභවමාන කම්බියේ ප්‍රතිරෝධය තමයි R1 කියලා ගත්තේ. ප්‍රතිරෝධය R1 නම් මේ කම්බියේම නම්. මේකට කර්චොෆ් දැම්මොත් එකම කෝෂයයි තියෙන විදුලත් ගාම බලය E1. ධාරාව මේකමයි මේ සම්පූර්ණ රවුමම යන්නේ. එතකොට ධාරාව වරක් ඒ රවුමේ තියෙන ප්‍රතිරෝධය එකපාර දාන්න පුළුවන් කර්චොෆ් IR වෙන වෙනම දානවට වඩා I වරක් R1 I වරක් මේ R1 කැපිටල් R1. එතකොට මේක තමයි. මේක ආයුක්ත කරොත් එන්නේ මේක හරස්ම කරොත් මේක එනවනේ. දැන් බලන්න මෙයා වැඩි කරොත් මෙයා අඩු වෙනවා ධාරාව. ධාරාව අඩු වුණොත් මොකද වෙන්නේ? K වැඩි වෙනවා. K අඩු වෙනවා. K අඩු වුණොත් මොකද කියන්නේ? L වැඩි වෙනවා. දැන් පේනව නේද? එහෙනම් මොකද කියන්නේ? මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වැඩි කිරීම අනුව L අඩු වැඩි වෙනවා. එහෙනම් සම්තුලන දිග R1 මත රඳා පවතිනවා කියන එක හරි. එසේනම් ධාරා විද්‍යුතයේ තියරි කොටස් අපි මෙසේ අවසන් කරමු. එතකොට මේ තියරි කොටස් අපි කොටස් 6කින් සමන්විත වෙනවා නේ.
ඒතර මේ කොටස් එකිනෙකට සම්බන්ධ වෙනවා. ධාරා විද්‍යුත් 1 2. ඒතර මේ කොටස් වලදී අපි තියරි කොටස් ඉගෙන ගත්තා. ඊට අමතරව අභ්‍යාස සමහර ඒවායි කරා. එතකොට මේ පාඩම් වල ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන් Nano Science Academy YouTube channel එකට ගොස් නැවත ඒවා නරඹන්න. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අපේ YouTube channel එකට කමෙන්ට් කරන්න. අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරමු. ධාරා විද්‍යුතයේ 7 වෙනි කොටසේ. එහිදී අපි කරන්න බලාපොරොත්තු වෙනවා අමතර අභ්‍යාස මිශ්‍ර අභ්‍යාස ටිකක්. ඊට අමතරව පාස් පේපර් වල MCQ සාධන ආකාරය අපි බලමු. එහිදී සාකච්ඡා කරමු. එසේනම් ඔබ මේ YouTube channel එකට කැමති නම් ඒක subscribe කරන්න. ඒක තව යාළුවන්ට බලන්න share කරන්න. මොකද ඉස්කෝලේ හෝ පන්ති පටන් ගන්න දවසක් තාම නැති හින්දා මේ නෝට් ලියා ගන්න, පෝස්ටර් හදන්න, අභ්‍යාස කරන්න. එහෙනම් අපි නැවත Nano Science Academy YouTube channel එකෙන් ධාරා විද්‍යුතයේ 7 වෙනි කොටසෙන් නැවත හමු වෙනතුරු ආයුබෝවන්.